නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සම්බුදු කෙනෙකුන්ගේ පහළවීම මේ ලෝකේ ඊ타ත්ම දුර්ලභ දෙයයි. බුදු කෙනෙක් පහළවන තුරු මේ ලෝකයාට අවබෝධ කළ යුතු දේ තේරෙන්නේ නැහැ. බොහෝ දිනෙක ජීවිතේ ප්‍රශ්නේ හැටියට හිතන්නේ ගියක් දොරක් ගැන, රැකියාවක් ගැන, විවාහයක් ගැන, සමහරු දරුවන් නොලැබීම ගැන, සමහරු දරුවන් ගැන, මේ වගේ දේවල් තමයි ප්‍රශ්න හැටියට පිළිගන්නේ. ප්‍රශ්න හැටියට ඒ උදවියේ පිළිගන්නදී කොයිතරම් කතා කර හිටියත්, කොයිතරම් විසඳුම් සොයන්ට මහන්සි ගත්තත් ස්ථිර විසඳුමක් ඒ ප්‍රශ්නවලට ලෝකෙ කිසිවෙකුට ලැබෙන්නේ නැහැ. සැබෑම ප්‍රශ්නය මොකක්ද කියලා අහුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගත්තු නැති කිසිවෙකුට ඒ සැබෑ ප්‍රශ්නය හොයන්න බෑ. සැබෑම ප්‍රශ්නේ අඳුන ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ මේ විදියට පෙන්වා දීලා තියෙනවා. ඔන්න එක මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයා භාවනා කරලා සමාධිය දියුණු කරනවා. සමාධිය දියුණු කරලා මේ මිනිසයා සමාධි සිතින්ම මැරෙනවා. මරුණට පස්සේ එයා ගිහිල්ලා උපදිනවා සුබකින්න කියන දිව්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දිව්‍ය ලෝකේ ආයුෂ කල්ප 4ක්. කල්පය කියන්නේ ඊටමත් දීර්ඝ කාලයකට කියන නමක්. ඒ කාලේ කොයිතරම් දීර්ඝද කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යොදුනක් කුස, යොදුනක් පළල, යොදුනක් දිග ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතය අවුරුදු 100කට වතාවක් සිනිඳු සේලයකින් පිරිමදිනවා. බොහෝ කාලයක් ගත වෙද්දී මේ ගල් පර්වතය පොළොව මට්ටමට ගෙවි යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ යොදුනක් දිග, යොදුනක් කුස, යොදුනක් පළල පර්වතේ
සියක් අවුරුද්දකට වතාවක් සිනිඳු සීලයකින් පිරිමදිද්දි පොළොව මට්ටමට ගෙවි ගියා. කල්පය ඒත් අවසන් වෙන්නේ නැහැ කියලා. ඒ බඳු කල්ප 4ක් අර සුබකින්න දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියා ඒ දිව්‍ය ආයුෂ ඉවර වුණාට පස්සේ එක්ක නිරේ උපදිනවා. එහෙම නැත්නම් പ്രേත ලෝකෙ උපදිනවා. එහෙම නැත්නම් තිරිසන් අපායෙ උපදිනවා. සතර අපායට වැටෙනවා. හේතුව පුතජන කෙනෙක් වශයෙන් සිටීම. එහෙමනම් අපි ඊටාම නිවැරදිව ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. දෙවියන් අතර ගියත් විසඳුමක් නැහැ. පුතජන කෙනෙකුට පුතජනෙක් වශයෙන් සිටීම තමයි මේ සත්වයාගේ අර්බුදය. මේ සත්වයාගේ ප්‍රශ්නය. දෙවි මිනිසුන්ගේ ගැටලුව පුතජන භාවය. මේ පුහුදුම් බවින් අත්මිදෙන ධර්මය. ඒ කියන්නේ පුතජනකම තමයි ජීවිතයේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්نين අත්මිදෙන්න ආර්ය පුද්ගලෙක් විය යුතුයි. ආර්ය මාර්ගී ගමන් කරලා මගපලලාභී කෙනෙක් විය යුතුයි. ඒ ප්‍රශ්نين අත්මිදෙන්න කියලා ප්‍රශ්නේ පිළිතුරයි නිවරදිව පෙන්වා දෙන්න බුදු කෙනෙක්මයි ලෝකෙට පහළ වෙන්නේ. එතකම්ම මේ ලෝකෙ කවුරුවත් මේ පුතජන භාවයේ තමයි ප්‍රශ්නේ කියලා තේරුම් ගන්නෑ. එතකම්ම ලෝකෙට ප්‍රශ්නේ මේ ඛණ්ඩ නැතිවීම, අඳින්න නැතිවීම, ගමන් පහසු නැතිවීම, ලෙඩ දුක් ඇතිවීම මේව තමයි ප්‍රශ්නේ. මේ ලෝකේ ඉබඳු දේවල් ප්‍රශ්නේ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් මරුණාම හිතනවා එයා ඒ ප්‍රශ්නේ නිදහස් වුණා කියලා. මරණය තමයි ප්‍රශ්න වලින් නිදහස් වෙන්න තියෙන්නේ කියලා හිතනවා පුතජන කෙනා. නමුත් ආයේ ගිහිලා නිරේ ඉපදිනවා, තිරිසන් අපායේ උපදිනවා, പ്രേත ලෝකෙ උපදිනවා. මේ නිසා බුදු කෙනෙක් පහළ වෙලා අපට දේශනා කරන දේ නිවැරදිව, නිර්වුල්ව, පැහැදිලිව තේරුම් ගන්නා තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකම තෝරගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකම ප්‍රශ්නයයි උත්තරයයි පැහැදිලිව හඳුනා ගන්නා තුරු තේරෙන්නේ නැති එකක්. මේ නිසා අපි ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් අය වෙන්න ඕන. ගැඹුරින් කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ජීවිතය දිහා දකින්න පුළුවන් අය විය යුතුයි. එතකොට තමයි අපි මේ ජීවිතය හරියටම අවබෝධ කරගන්නේ. පුතජන භාවයේ තිබෙන්නේ එක එක්කෙනාගේ ජීවිත තුළ එයා ගොඩනගාගත්තු එයා දකින මම කියන සංකල්පය තුලයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමක් විමස බෙද බෙදා බලලා ඒ දෘෂ්ටි මතවාද සියල්ල නිරවුල් කරගන්න එකක්. කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන 6කින් යුක්ත ජීවිතය ගැන මම මගේ තමයි මේ පැවැත්ම කියලා හිතාගෙන ඉන්න පුළුවනි. නමුත් ඒකේ නාම ප්‍රඥාව දියුණු කරලා නුවණ දියුණු කරලා ඒ ඇස කන නාසය දිවකය මනසම බෙද බෙදා බලන්න ගියොත් එයා කලින් දැකපු දේ දකින්න හම්බ වෙන්නේ නැහැ. එයාට වෙනස් දෙයක් දකින්න ලැබෙන්නේ. අන්න ඒක තමයි ආර්යයන් වහන්සේ කී දැක්ම.
අන්නේ ආර්යයන් වහන්සේ නමක් මේ ලෝකේ බලන ආකාරය විමසා බලන ආකාරය ලෝකෙන් නිදහස් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් පෙන්වා දෙන දේශනාවක් අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම සල්හායතන විභංග සූත්‍රය. සල්හායතන කියලා කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6. මේ ආයතන 6ට ප්‍රතිබද්ධ වෙච්ච අනිකුත් ආයතන ගැනත් සවිස්තරව විග්‍රහ කරන දේශනාව තමයි සල්හායතන විභංග සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තුන්වන පණ්ණාසකේට තුන්වන කොටසට අයිති දේශනාවක් මේ. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාලා මහණෙනි ඔබට විස්තර විභාග වශයෙන් මේ ආයතන 6 ගැන කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. හොඳට තේරුම් ගන්න. මම දැන් කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 හා ඒකට සම්බන්ධ අනිකුත් සෑම දෙයක්ම මේ සලායතන විභංග සූත්‍රයේදී පෙන්වලා දෙනවා. එහි මේමයි ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඡ අජ්ජත්තිකානි ආයතනා නිවේදිතබ්බානි ආධ්‍යාත්ම ආයතන 6 අවබෝධ කරන්ට ඕනමයි. ඡ බාහිරානි ආයතනා නිවේදිතබ්බානි බාහිර ආයතන 6 අවබෝධ කරන්ට ඕනමයි. ඡ විඥාන කායා වේදිතබ්බා සයවැදෑරුම් විඥාණය අවබෝධ කළ යුතුමයි. ඡ පස්ස කායා වේදිතබ්බා සයවැදෑරුම් ස්පර්ශය අවබෝධ කළ යුතුමයි. අට්ඨාරස මනෝ පවිචාරා වේදිතබ්බා හිත හැසිරෙන කරුණු 18 අවබෝධ කළ යුතුමයි. චත්තිංස සත්පදා වේදිතබ්බා සත්වයන්ගේ මනසේ ක්‍රියාකාරීත්වයේ පවතින 36 කරුණ ගැන අවබෝධ කළ යුතුමයි. තත්‍රිදන් නිස්සාය ඉදං පජහතා මේක ඇසුරු කරගෙන මේක අතාරින්න කියලා දේශනාවක් තියෙනවා. ඒක අවබෝධ කළ යුතුමයි. තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ගණමනුසාසිතු මරහති සෝවුච්චති යොග්ගාචර්යානං අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථීති. ආර්යයන් වහන්සේ නමක් සේවනය කරන සතිපට්ඨාන 3ක් තිබෙනවා. ආර්යයන් වහන්සේ නමක්ගේ යම් සතිපට්ඨානයක් සේවනය කරයිද ආන්නේ කෙනා ශාස්ත්‍රුන් වහන්සේ. අනේ කෙනා පිරිස දෙව් මිනිස් ලෝකයාට ලෝකයේ සිටින අට පිරිසට එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට අනුශාසනා කරන්නට සුදුසුයි. අන්නේ කෙනාට කියනවා මේ දමණය වන ලෝකේ යෝගීන් අතුරෙන් අනුත්තර පුරුෂ ධම්මසාරථි කියලා. අය මුද්දේසු සලායතන විභංගස්ස මේක තමයි සල්හායතන විභංගයේ මාතෘකාව.
මේක ඔබට ටිකක් ගැඹුරුයි වගේ තේරෙවි. ඒ නිසා අපි ආයේ කොටස විස්තර වශයෙන් ඉගෙන ගන්නකොට ඒක ඔබට සරල වශයෙන් තේරුම් ගන්නට පුළුවන්කම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා. දැන් මේක හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ දන්නා දෙයින් නොදන්නා දේ කරා යාමයි. නොදන්නා දේ පටලවාගෙන අනාගනිල්ල නෙවෙයි. දන්නා දේකින් නොදන්නා දේ කරා යාම තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. උන්වහන්සේ දන්නා දෙයක් ඉස්සෙල්ලාම අපට කියන්නේ. මොකද්ද? ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයට කියනවා ආධ්‍යාත්මික ආයතන කියලා. ආධ්‍යාත්මික ආයතන කියන්න හේතුව තමායයි සලකන නිසා. තමායයි සලකන ආයතන හය මොනවද? චක්ඛායතනං ඇස නම් වූ ආයතනයක් තිබේ. සෝතායතනං කන නම් වූ ආයතනයක් තිබේ. ඝානායතනං නාසය නම් වූ ආයතනයක් තිබේ. ජීවහායතනං දිව නම් වූ ආයතනයක් තිබේ. කායායතනං කය නම් වූ ආයතනයක් තිබේ. මනායතනං මනස නම් වූ ආයතනයක් තිබේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇසට කියනවා ආයතනය කියලා. කනට කියනවා ආයතනය කියලා. නාසයට කියනවා ආයතනය කියලා. දිවට කියනවා ආයතනය කියලා. කයට කියනවා ආයතනය කියලා. මනසට කියනවා ආයතනය කියලා. සාමාන්‍යයෙන් අපි ආයතනය කියනවා කර්මාන්ත ශාලාවට. සාමාන්‍යයෙන් ආයතනය කියනවා යමක් නිෂ්පාදනය කරන තැනට. දැන් මෙතන ආයතනය කියලා කිව්වේ මේ සංසාර පැවැත්ම සකස් කරන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇස කන නාසය දිවකය මන කියන මේ ආයතන හය අවබෝධ කරගන්න කියලා. මේ ආයතන හය අවබෝධ කරගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි යම් තැනක ඇස තිබේද යම් තැනක කන තිබේද යම් තැනක නාසය තිබේද යම් තැනක දිව තිබේද යම් තැනක කය තිබේද යම් තැනක මනස තිබේද එතන දුක තිබේ. මහණෙනි යම් තැනක ඇසක් උපදීද යම් තැනක කනක් උපදීද යම් තැනක නාසය උපදීද යම් තැනක දිව උපදීද යම් තැනක කය උපදීද යම් තැනක මනස උපදීද ඒ උපදින්නේ දුක. එහෙමනම් මේ ලෝකේ අපි ඇස දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. කන දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. නාසය දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. දිව දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. කය දිහා බලන්න පුරුදු වෙන්න ඕන දුක දිහා බලන හැටියට. මනස දෙස බැලිය යුත්තේ දුක දෙස බලන හැටියටයි. අන්න එදාට තේරුම් ගන්නවා යන් දුක්ඛං තදනත්තා යමක් දුකයිද එතන තමාගේ කියලා පවත්වන්න දෙයක් නැහැ. තමාගේ කැමැත්තට පවත්වන්න දෙයක් නැහැ. එයා තේරුම් ගන්නවා අනිත්‍ය වූ ඇසක්, අනිත්‍ය වූ කනක්, අනිත්‍ය වූ නාසයක්, අනිත්‍ය වූ දිවක්, අනිත්‍ය වූ ශරීරයක්, අනිත්‍ය වූ මනසක් නේද මේ කියලා.
පින්වතුනි මේ කතාව කතිත මාත්‍රයකින් අවසන් වන්නේ නැහැ. ඒ කියන්නේ කතාවට පමණක් සීමා වෙලා අවසන් වන්නේ නැහැ. ශ්‍රවණ මාත්‍රයකින් අවසන් වන්නේ නැහැ. ඒ කියන්නේ සමන් දීලා පමණක් අවසන් වෙන්නේ නැහැ. මේ ධර්මය අසලා කියලා ඉවර වෙන්නේ. මේක අවබෝධ කරන එකක්. මේ ධර්මයේ අවබෝධ කරන්න නම් එයා සීල සමාධි කියන කරුණු දෙක තුල ප්‍රඥාව ගොඩන ගන්න ඕන. අන්න එතකොට තමයි එයා මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි. බාහිර ආයතන හය ගැන අවබෝධ කරගත යුතුමයි. රූපය බාහිර ආයතනයක්. ශබ්දය බාහිර ආයතනයක්. ගන්ධ සුවඳ බාහිර ආයතනයක්. රස බාහිර ආයතනයක්. ස්පර්ශය බාහිර ආයතනයක්. සිතට සිතෙන අරමුණු බාහිර ආයතනයක්. මේවට බුදුරජාණන් වහන්සේ බාහිර ආයතන කියලා පෙන්වා දුන්නේ ආයතනේ කර්මාන්ත ශාලාව. ඒ වගේ අර්ථයක් උතන ගන්න තියෙන බාහිර ආයතනේ හදලා දෙනවා. යමක් හදලා දෙනවා. පැවැත්මට උවමනා කරන දේ හදලා දෙනවා. නිවනටත් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා ඒක. එතන පාවිච්චි කරන්නේ පැවැත්මෙන් නිදහස් වෙච්ච තැන කියන අර්ථයෙන්. අත්තිබික්කවේ තදායතනං මහණෙනි ආයතනයක් තියෙනවා. ජරා මරණ නැති ඉපදීම, දිරීම, මරණ නැති ආයතනයක් තියෙනවා. ඒ කිව්වේ මේ සියල්ලෙන් නිදහස් වෙච්ච තැන. දැන් මෙතන කියන්නේ බාහිර ආයතන ගැන. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට සිතෙන අරමුණු. මේවා අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද ආයක අවබෝධ කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ යම් තැනක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු තිබේද ඊතන දුක ඇත. එහෙමනම් අපි මේ බාහිර ලෝකේ ඇත්ත తත්වය අවබෝධ කරන්න ඕනේ. යදනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒකයි දුක. එහෙමනම් මේ බාහිර ලෝකේ බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ, බාහිර රස, බාහිර ස්පර්ශ. ඒ විතර නෙමෙයි බුදුරජාණන් වහන්සේ බාහිර කියලා වදාලා හිතින් හිතන දේවල් වලට. ඒ සියල්ලම අනිත්‍යයි. ඒ සියල්ලම තමාගේ වශයෙන් පවත්වන්න බෑ. මේවා මාගේ රූපේ මෙහෙම වෙන්න, මේ ශබ්ද මෙහෙම වෙන්න, මේ ගඳ සුවඳ මෙහෙම වෙන්න, මේ රසය මෙහෙම වෙන්න, මේ ස්පර්ශය මෙහෙම වෙන්න, මේ ආරමුණ මෙහෙම වෙන්න කියලා ලබන්නත් බෑ. මෙහෙම වෙන්න එපා කියලා ලබන්නත් බෑ. අන්නේ අනිත්‍ය తත්වය අවබෝධ කරගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඡ විඥානකායා වේදිතබ්බා. විඥානකාය හයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න ඕන කියලා. විඥානය හටගන්නවා ඇහි. ඇහි විඥානය හටගන්නේ දොයම් පටිච්ච භික්කවේ විඥානස්ස සම්භවෝ හෝති. විඥානය හටගන්න ඇහැයි රූපේ හේතු වෙනවා. ඇහැ තිබ්බ කියලා විඥානය හටගන්නේ. ඇහැට යමක් පෙනෙන්න ඕන. ඒ කියන්නේ යමක ඡායාවක් ඇස් ඉදිරියට පැමිණෙන්න ඕන. ඇස් ඉදිරියේ තිබෙන්න ඕන.
එතකොට ඒක ඇහෙන් දකින්නකට ඇහි විඥානෙ පහළ වෙනවා. කන නිකන් තිබ්බට විඥානෙ පහළ වෙන්නේ නැහැ. කනට ශබ්දයක් ගෝචර වෙන්න ඕන. එතකොට ඒ ශබ්ද දැනගන්නවා. ඒක තමයි එතන තියෙන විඥානෙ පහළ වීම. නාසයේ නිකන් තිබ්බ කියලා විඥානයේ ක්‍රියාකාරීත්වය හොයන්න බෑ. ගඳ සුවඳක් නාසයට වදින්න ඕන. එතකොට නාසයෙන් දැනගන්නවා. ඒක තමයි විඥානෙ. දිවක් නිකන් තිබ්බ කියලා විඥානෙ පහළ වෙන්නේ නැහැ. රසය දිවට දැනෙන්න ඕන. රසයේ දිවේ ගෑවුනහම රසය දැනගන්නවා. ඒක තමයි ජීවහා විඥානෙ. කයට පහස දැනුනහම කයට ස්පර්ශය ඇති වුනහම කයින් දැනගන්නවා. ඒක තමයි කයි විඥානෙ. මනසෙන් සිටිවිලි හිතනවා. හිතන දේ මනසින් දැනගන්නවා. ඒ දැනීම තමයි විඥානය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විඥාන කාය 6 අවබෝධ කරන්න කියලා. මේ ලෝකේ අපි විඥානය අවබෝධ කරගත්තොත් ආය උපතක් කරා යන්නේ නැහැ. සියලු කෙලෙස් නැසනවා. විඥානයේ අවබෝධ කිරීමට දුෂ්කරයි. හැබැයි අවබෝධ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මායාකාරීකුගේ ස්වභාවය ඇති එකක් කියලා. මායාකාරී කිසි දිනක අපිට ඇත්ත පෙන්වන්නේ නැහැ. විඥාකාරී කවදාවත් අපිට සත්‍ය පෙන්වන්නේ නැහැ. අප විසින් ඒ විඥාකාරයව අල්ලගෙන හිට බලෙන්ම দমনය කළා හිට විඥාකාරයගේ විඥා අල්ලගත්තොත් මිසක් ළඟට අඬ ගහලා අපිට විඥා හදන්නේ මෙහෙමයි කියලා පෙන්වන්නේ නැහැ. විඥාකාරය හැමතිස්සෙම ඉන්නේ අපිට ඈතින්. ඉඳලා හද පෙන්නනවා. මේ වගේ තමයි මේ විඥානයේ ක්‍රියාකාරීත්වය අපි විසින් අල්ලගත්තොත් මිසක් ඉබේ අවබෝධ වෙන්නේ නැහැ. විඥාණය හටගන්නේ නාම රූප වලින්. නාම රූප කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නාම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. රූප සතර මහා භූත සතර මහා භූතයන්ගෙන් හටගන්න දේ. මෙන්න මේ නාම රූප වලින් තමයි මේ ඇහැ හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි කන හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි නාසය හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි දිව හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි කය හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි මනස හැදිලා තියෙන්නේ. මේ නිසා නාම රූප වලින් යමක් හැදුනද අන්න එතන තමයි විඥානය හටගන්නේ. එතන ඇහි විඥානය හටගන්නේ ඇහැ නාම රූප වලින් හැදී තියෙන දෙයක් නිසා නාම රූපයෙන් හටගන්නා වූ විඥානය හැදෙනවා. කනිත් එහෙමයි. නාහිත් එහෙමයි. දිවෙත් එහෙමයි. කයෙත් එහෙමයි. මනසෙත් එහෙමයි. එහෙනම් අපි අවබෝධ කරගන්න ඕනේ නාම රූපයන්ගෙන් හටගත්තු දෙයක් තුල තමයි විඥානය හටගන්නේ. මොකද විඥානේ නාම රූප තුල හටගන්න නිසා. නාම රූප හේතුවෙන්. නාම රූප නැති තැනක විඥානය හටගන්නේ නැහැ. අපි හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ මායා ස්වરૂපී වූ මේ විඥානය හොඳට අවබෝධ කරගන්න ඕන. ආන්ගේ විඥානය අවබෝධ කිරීම අපි විසින් මේ ජීවිතයේදී අපි කරගත්තොත් සංසාරේ ඉපදීපදාපු මේ ගමන සදහටම ඉවර වෙනවා. ඇයි ඒ? විඥානය තමයි මේ විද්‍යාව පෙන්න ආවේ ඉස්සරහට. ඒ විද්‍යාව අල්ලගත්ත එක්කෙනාට ආයේ විද්‍යාව හදන්නේ නැහැ. හදන්න බෑ. අන්න ඒ වගේ තමයි අවබෝධ කරනවා කියන කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ච පස්සකායා වේදිතබ්බා සයවදේරුම් ස්පර්ශය අවබෝධ කරගන්නට ඕන.
ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය, සයවැදෑරුම් ස්පර්ශය අවබෝධ කරගන්නට ඕන. ස්පර්ශය කියේ තින්නම් සංගති පස්සෝ, කරුණු තුනක එකතු වීම ස්පර්ශයයි. දැන් ඔබට මතක ඇති මුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආධ්‍යාත්මික ආයතන 6ක් ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා බාහිර ආයතන 6ක් ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා 6 වැදෑරුම් විඥානයක් ගැන. ඊට පස්සේ දැන් අපට උන්වහන්සේ දේශනා කරනවා 6 වැදෑරුම් ස්පර්ශයක් ගැන. ස්පර්ශ කියන්නේ අර කලින් කියපු කරුණ වල එකතුව. ඇසයි, ආධ්‍යාත්මික ඇසයි, බාහිර රූපයයි, ඇසේ විඥානයයි. ඒ තුන එකතු වුණා නම් ඇසේ ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික කනයි, බාහිර ශබ්දයි, කනේ විඥානයයි එකතු වුණාම කනේ ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික නාසයයි, බාහිර ගඳ සුවඳයි, නාසයේ විඥානයේ එකතු වුණාම ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික දිවයි, බාහිර රසයයි, දිවේ විඥානයේ එකතු වුණාම ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික කයයි, බාහිර ස්පර්ශයයි, කයේ විඥානයේ එකතු වුණාම කයේ ස්පර්ශය හට ගන්නවා. ආධ්‍යාත්මික මනසයි, බාහිර අරමුණුයි, මනසේ විඥානයේ එකතු වුණාම මනසේ ස්පර්ශය හට ගන්නවා. එතකොට මේ ස්පර්ශය අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ ධර්මතා අවබෝධ කිරීමට තමයි උන්වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපට මාර්ගයක් පෙන්වා දීලා තිබෙන්නේ. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරන්න නම් ඒ කෙනාට ඒ මාර්ගයේ ගමන් කිරීමේ පැහැදිලි ඉලක්කය ඉස්සල්ලා ඉදිරියට ගන්න ඕන දැක්ම. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම උදෙසා කය වචනය සංවර කර ගන්නවා කෙනෙක්. ජීවත් වෙන ක්‍රමය පිරිසිදු කර ගන්නවා. ඊළඟට අකුසල් දුරු කිරීමට, කුසල් දියුණු කිරීමට වීරිය ඇති කර ගන්නවා. ඊළඟට සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගන්නවා. ඊළඟට සමාධියක් පුහුණු කරනවා. මේ ඔක්කොම කරන්නේ මේ කියපු කරුණු අවබෝධ කරගන්නයි. ඊට පස්සේ ආයත් ඵල ඉලක්කයට එනවා. ඒ තමයි දුක්ඛ අවබෝධ කිරීම. දැන් මේ කතා කරපු දේවල් ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, විඥාන, ස්පර්ශ මේ ඔක්කොම ආйти දුකට. මේ ධර්ම කරුණු ඉගෙන ගන්නකම්ම කෙනෙකුට හොයන්න බෑ. Taman දුක තුල සිටියේ බවවත්, Taman දුකට ඇලුම් කරන බවවත්, දුක කරා යන වගවත් Tamanට හොයාගන්න බෑ. Taman හිතන්නේ Taman හරි ගමනක් යනවා කියලා. බුදු කෙනෙකුගේ ධර්මයට සවන් දීලා ඒ ධර්මයට අනුකූලව හිතුවොත් විතරයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ දුකකට නේද අහු වෙලා තියෙන්නේ කියලා. එතකම්ම හොයන්න බැරි කරුණක්. බුදුරජාණන් වහන්සේ වදාලා අවබෝධ කරන්න කියපු කරුණු දැන් අපි කිව්වනේ 4ක්. මොනවද? ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, විඥාන 6, ස්පර්ශ 6. ඊළඟ කරුණ බුදුරජාණන් වහන්සේ වදාලා අඨාරස මනෝපවිචාර වේදිතබ්බා කියලා. මන උපවිචාර කියන වචනේ තමයි මනෝපවිචාර කියලා හැදිලා තියෙන්නේ.
මන කිව්වේ මනස. උපවිචාර කියලා කියන්නේ යලි යලි හැසිරෙනවා. මනස යලි යලි හැසිරෙන යමක් කරා යලි යලි හිතෙන දේවල් 18ක් මනසින් උපවිචාරණය කරන කරුණු 18ක් තියෙනවා. අන්න ඒක අවබෝධ කරගන්න කියනවා. දැන් බලන්න ඔබ කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ පරලෝව සඳහා තියෙන්නේ. පරලෝව සඳහා තියෙන්නේ කියලා කාලයක් තිස්සේ මහා අඬවැඩියාවක් තියෙනවා. දැන් මේ ඇස තියෙන්නේ පරලෝවද මෙලොවද? කන තියෙන්නේ පරලෝවද මෙලොවද? නාසය තියෙන්නේ පරලෝවද මෙලොවද? දිව තියෙන්නේ පරලෝවද මෙලොවද? කය තියෙන්නේ කොහේද? මනස තියෙන්නේ කොහේද? පරලෝවද? ඒ ඔක්කොම තියෙන්නේ මේ ලෝකේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු අවබෝධ කරන්න කියනවා. පරලෝවද තියෙන්නේ? ඒව තියෙන්නේ මේ ලෝකෙමයි. විඥාන කාය 6 අවබෝධ කරන්න කියනවා. ඒ පරලෝවද තියෙන්නේ? Taman ළඟට තියෙන්නේ. ස්පර්ශ 6 අවබෝධ කරන්න කියනවා. ඒකත් Taman ගාව තියෙන්නේ. එහෙනම් අපිට පේනවා මේ ධර්මයට එන්න බැරි අය වංචනිකව ගෙතු අභූත චෝදනාවක්. බුදුදහම පරලෝව සඳහා කියන එක. ඒක මොන බොරුවක්ද කියලා තේරෙනවා මේ දේශනාවල් කියවද්දි. මේ ජීවිතයේදී අවබෝධ කරගන්න තියෙන්නේ බුදුදහම යනු සම්දිට්ඨික ධර්මයකි. සම්දිට්ඨිකයි කිව්වේ මේ ජීවිතයේදී අවබෝධ කරගත යුතු දෙයකි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මනෝපවිචාර මනසේ උපවිචාරණ තැන්. දැන් අපිට හොඳට පේනවා මේ ධර්මයේ තුලින් මේකනම් ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ තමා තුළට පමුණවාගෙනම දකින්න එකක්. අනුන් තුලින් බලන්න බැරි එකක්. අනුන් තුලින් තේරුම් ගන්න බැරි එකක්. තමන් තුලින්ම අවබෝධ කරගත යුතු එකක්. ඕපනයිකයි කිව්වේ ඒකයි. තමා තුළට පමුණවා ගන්න එකක්. සිහිය, වීරිය, නුවණ, සමාධි මේ ඔක්කොම තමා තුළටමයි දා ගන්න තියෙන්නේ. දාලා තමයි හැසිරෙන්න තියෙන්නේ, අවබෝධ කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනා කළේ මනසේ හැසිරෙන තැන්, මනස හැසිරි යෙදෙන තැන්. ඒකට තමයි උපවිචාර කියන වචනේ පාවිච්චි කළේ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළේ මේකට. චක්කුණ රූපං දිස්වා සෝමනස්සඨානියං රූපං උපවිචරති. එහෙන් ඔන්න කෙනෙක් රූපයක් බලනවා. එහෙන් රූපයක් බලනකොට එයාට සතුටක් ඇති වෙනවා. ඒ ගැන සතුටක් ඇති වෙන්න හේතුනේ ඒ රූපේ. එයා මොකද කරන්නේ? ඒ රූපේ ගැන හිතන්න පටන් ගන්නවා. එයාට හිතෙන්න පටන් ගන්නවා. ඒක මතක් වෙනවා. මනසෙන් ඒක සිහි වෙනවා. මනස ඒකට යොමු වෙනවා. මනස ඒකේ හැසිරෙනවා. අන්න ඒකට කියනවා මනෝපවිචාර. එක ඊළඟ එක දෝමනස්සඨානියං රූපං උපවිචරති. එහෙන් රූපයක් දැකලා කෙනෙක් චක්කුණා රූපං දිස්වා දෝමනස්සඨානියං රූපං උපවිචරති. එහෙන් රූපයක් දැකලා සතුටේ උපදිනවා නම් ඒකේ හිත හැසිරෙනවා. ඊළඟට එහෙන් රූපයක් දකිනවා. ඒ රූපي දකිද්දී යාට දුකක් හට ගන්නවා. දුම්නසක් හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මනසට අර දුම්නස හටගත්තු රූපේ හිත හැසිරෙනවා. ඒකත් මතක් වෙනවා නිතර. ඒකත් වැඩ කරන්න පටන් ගන්නවා හිතේ. දුම්නස ඇති කරන රූපේ මනස හැසිරෙනවා. එහෙන් රූපයක් දැක්කහම සොම්නස ඇති කරවන්නා වූ රූපේ මනස හැසිරෙනවා. එහෙන් රූපයක් දැක්කහම දුම්නස ඇති කරවන්නා වූ රූපේ මනස හැසිරෙනවා. චක්කුණ රූපං දිස්වා උපේක්ඛඨානියං රූපං උපවිචරති. එහෙන් රූපයක් දැක්කහම යාට වගක් නැහැ. සතුටක්ද දුකක්ද කියලා වගක් නැහැ. එහෙන් රූපයක් දැක්කහම එහෙම ලොකුවට තේරුමක් නැහැ. සතුටක් උපදිනවද මේකෙන් දුකක් උපදිනවද කියලා තේරුමක් නැහැ. නමුත් ඒකෙත් හිත වැඩ කරනවා. එතන තියෙන්නේ උපේක්ෂාව. දුක්
අදුක්ඛම සුඛ. දුකක් තේරුමකුත් නැහැ. සැප ගැන තේරුමකුත් නැහැ. එතකොට ඇහෙන් රූපය දැක්කහම ඒ දකින්නා වූ රූපයේ කරුණු තුනකට බෙදෙනවා. එක්ක සොම්නස ඇති කරනවා. එහෙම නැත්නම් දුම්නස ඇති කරනවා. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරනවා. එතකොට මේ රූපය සොම්නස ඇති කරන එකක් වෙන්න පුළුවනි. දුම්නස ඇති කරන එකක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරන එකක් වෙන්න පුළුවනි. මේ තුනේම මනස හැසිරෙනවා. ඇහෙන් රූපේ දැකලා. එතකොට ඇහෙන් රූපේ දැකලා සොම්නසට අනුව, දුම්නසට අනුව, උපේක්ෂාවට අනුව මනසේ හැසිරීම තියෙනවා. කනෙන් ශබ්දය අහලා අසන්නා වූ ශබ්දය තුනකට බෙදෙනවා. එක්ක සොම්නසක් උපදිනවා. එහෙම නැත්නම් දුම්නස ඇති කරන දෙයක්. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරන දෙයක්. ඒකිට මනස ඇසිරෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තාම සුවඳට නාසයෙන් දැනගන්නා වූ සුවඳට සොම්නස හට ගන්නවා. එතකොට මේ සුවඳේ හිත හැසිරෙනවා. නාසයෙන් දැනගන්නා ගඳට හිත හැසිරෙනවා. එතකොට ගඳේට දුක හට ගන්නවා. ඒකටත් හිත හැසිරෙනවා. එහෙම නැත්නම් මනසින් දැනගන්නා ගඳ සුවඳේ උපේක්ෂා ගතියක්. සොම්නසකුත් නැහැ, දුම්නසකුත් නැහැ. නමුත් ඒකෙත් හිත හැසිරෙනවා. දිවට දැනෙනවා රස. දිවට දැනෙන රස අතරේ රස තියෙනවා. දිවට දැනුනහම සතුටක් උපදිනවා. ආනි රසේ හිත හැසිරෙනවා. ඇතම් රස තියෙනවා දිවට දැනුනහම දුකක් උපදිනවා. අන්නේ රසෙත් හිත හැතිරෙනවා. ඇතම් රස තිබෙනවා දිවට දැනුනට අමුතු සැපක් දුකක් නැහැ. උපේක්ෂාවක් තියෙනවා. ඒ රසේ පවා හිත හැසිරෙනවා. කයට පහස දැනෙනවා. ඒ දැනෙන පහසට හිතේ සතුටක් උපදිනවා. එතකොට මේ සතුට උපදින පහසේ හිත හැසිරෙනවා. එහෙම නැත්නම් කයට පහස දැනෙනවා. දැනෙනකොට මේ පහසට දුකක් හට ගන්නවා හිතේ. සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒකෙත් හිත හැසිරෙනවා. කයට පහස දැනෙන එකට හිත මධ්‍යස්ත වෙනවා. ඒකෙත් හිත හැසිරෙනවා. මනසට අරමුණු අපි දැන ගන්නවා. සමහර සිතිවිලි හිතට එනකොට සතුටක් උපදිනවා Tamanට. එතකොටත් ඒකේ හිත හැසිරෙනවා. ආයි මතක් වෙනවා ඒක. ආයි ඒක අපි හිතනවා. හිතෙන් හදනවා අපි. සමහර සිතිවිලි හිතනකොට දුකක් හට ගන්නවා අපිට. ඒ දුක හට ගන්න කරුණත් අපි ආයි හිතනවා. ආයි ඒකේ හිත හැසිරෙනවා. දෝමනසට්ඨානීය දුක හට ගන්න කරුණ. සමහර කරුණු හිතට එනකොට මධ්‍යස්ථයි උපේක්ෂාවක්. ඒකෙත් හිත හැසිරෙනවා. එතකොට අපිට පේනවා මෙහෙම කරුණක්. ඇහෙන් රූපේ දැකලා සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා වශයෙන් බෙදෙනවා. කනෙන් ශබ්දය අහලා සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා වශයෙන් බෙදෙනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළා සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා වශයෙන් බෙදෙනවා. දිවෙන් රස විඳලා සතුට, දුක, උපේක්ෂා වශයෙන් බෙදෙනවා. කයට පහස ලැබිලා සතුට, දුක, උපේක්ෂා වශයෙන් බෙදෙනවා. මනසට අරමුණු ඇති වුණාමත් සතුට, දුක, උපේක්ෂා වශයෙන් බෙදෙනවා. එහෙනම් ඇහෙන් අරමුණක් දැක්කම කරුණු තුන් ආකාරයට ඒක අපිට ලැබෙනවා. එතකොට ඇස, කන, නාසය, දිවකය, මනස කියන එකට 6යිනේ. එතකොට ඇහෙන් අරමුණක් දැක්කම තුන් ආකාරය 3 වරක් 6 18යි. අන්න මනස හැසිරෙන තැන් 18. මනස හැසිරෙන්නේ ඔච්චරයි. ඕක තමයි අපිට මේ කොන පොට බේර ගන්න බැරුව පටලැවිලා තියෙන්නේ. අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙන්නේ ඕක තමයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අවුල ලියා ගන්න හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සත්පද 36ක්. සත්පද කියලා කියන්නේ සත්ව කියන්නේ සත්වයන්. පද කියන්නේ සත්වයන් පිහිටලා සිටින දේවල්. 36ක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න ඕන.
සත්වයන්ට තිබෙන්නේ කරුණු 36ක පිහිටලා සිටීමක්. හොඳ හෝ නරක හෝ යහපත හෝ අයහපත හෝ අපිට මේක දැන් අපි තෝරගමු. චත්තිංස සත්පදා වේදිතබ්බාති. සත්වයන්ට දැන් අපි සත්වයක් නම් අපි එක එක්කෙනා අපටත් මේ කරුණු 36ෙම ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක තමයි අපි අවබෝධ කරගන්න ඕන. මොනවද අපි දන්නවා 6 වරක් 5 30යි 6 වරක් 6 36යි. එහෙනම් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයත් එක්ක තමයි මේ තියෙනවා ඇත්තේ මේක. බලමු. ච ගේහසිතානි සෝමනස්සානි. අවබෝධ කරගත යුතු එකක් තමයි ගේහසිතානි සෝමනස්සානි. සතුට ඇතිවන කාම අරමුණු තියෙනවා. ගේහසිත කියලා කියන්නේ එතන මේක. ඔන්න තියෙනවා. චක්කු විඤ්ඤාණං රූපාණං ඉත්තාණං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිෂ පටිසංයුක්තාණං පටිලාභං වා පටිලාභතු සමුනුපස්සතු පුබ්බේවා පටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතු උප්පජ්ජති සෝමනස්සං. බලන්න මේ සතුට කියන වචනේ කොච්චර දිගද කියලා. සතුට කියන වචනේ තේරුපි හැටි. එතකොට මේ ගේහසිත කියලා කියන්නේ ලෝකාමිසයෙන් යුතු සතුට. ලෝකාමිසයෙන් යුතු සතුට කියලා කියන්නේ ලෞකික සතුට කියන එක. එතකොට ගේහසිත කිව්වේ ලෞකික කියන වචනයකට අපි ගන්න ඕන. ච ගේහසිතානි සෝමනස්සානි. ලෞකික සතුට උපදින කරුණු 6ක් අවබෝධ කරන්න ඕන. මේක තියෙනවා එක ඇහෙන් දකින රූප තියෙනවා. ඉෂ්ඨ කාන්ත මනාප. ඉෂ්ඨ කිව්වේ යහපත්. කාන්ත කියලා කිව්වේ ඒ සිතට කැමැත්ත ඇති වෙන. මනාප රුචිය උපදින. මනෝරමාණං සිත ඇලෙන. ලෝකාමිස පටිසංයුක්තානං ලෞකික ජීවිතයට සම්බන්ධ. පටිලාභං වා පටිලාභතු. කොහෙන් මේ වගේ ලස්සන රූපයක් දකිනවා. ඒ ලබනකොට යා එක්ක පුබ්බේ පටිලද්ද පුබ්බං එහෙන් කලින් දැකපු එකක්. අතීතං නිරුද්ධං විපරිණතං. ඒක දැන් නැහැ. ඒක අනිත්‍යභාවයට පත් වෙලා ගියපු එකක්. එබඳු මිහිරි දෙයක් එහෙන් දැකපු මිහිරි දෙයක් සිහි කරනකොට නැත්තම් ඇහෙන් මිහිරි දෙයක් දකින්නකොට එහෙම නැත්තම් සිහි කරනකොට උපදිනවා සතුටක්. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ ආකාරයේ සතුටට කියනවා ගේහසිත සොම්නස කියලා. ගේහසිත සොම්නස ගෘහස්ත සතුට කියලා කියන ලෞකික සතුට. එතකොට ඒක ලෞකික සතුට 6 ආකාරයි. ඇහෙන් රූපේ දැකලා ලෞකික සතුට ඇති වෙනවා. කනින් ශබ්දය අහලා ලෞකික සතුට ඇති වෙනවා. ප්‍රියමනාප මිහිරි ශබ්ද තියෙනවා කලින් අහපුවා සිහි කරනකොට සතුටක් උපදිනවා. ලෞකික සතුට. නාසයෙන් මිහිරි ගඳ සුවඳ ආග්‍රහණය කරාම එක්ක අතීතය ආග්‍රහණය කරපු එකක් ගැන මතක් වුණාම ලෞකික සතුටක් උපදිනවා. දිවෙන් මිහිරි රස විඳහම ලෞකික සතුටක් උපදිනවා. දිවෙන් මිහිරි රස විඳහම ලෞකික සතුටක් උපදිනවා. කයට ප්‍රියමනාප ස්පර්ශයක් ලැබුණාම අතීතයේ විඳපු එකක් එක්කෝ දැන් විඳින එකක් ගැන මතක් වුණාම සතුටක් ඇති වෙනවා. ලෞකික සතුටක්. ඊළඟට මේක පංචකාමයේ ඉක්මවා ගිය එකක්. ඒකයි මේකට ලෞකික කියලා දාන්නේ. පංචකාමයට දාන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විතරයි. 5යි. එතන 5යිනේ තියෙන්නේ. පංචකාම. පංච කිව්වේ 5. කාම කිව්වේ කමත් ඇති කරන දේ. මෙතන ඊට වඩා එහාට ගියපු එකක්.
මෙතන කියන්නේ සොම්නස් ගේහසිත සතුට හය ආකාර ගේහසිත සතුට. ගේහසිත කියලා මෙතන කිව්වේ ලෞකික. හිතට අපිට තියෙනවා නොයෙක් ඒවා අපි හිත ඉඳලා තියෙනවා. හොඳ දේවල්, නරක දේවල්, හරි දේවල්, වැරදි දේවල්. ඔය වගේ නොයෙක් ඒවා අපි හිතට හිතෙනවා. එතකොට මේ ලෝකාමිසයට සම්බන්ධ වෙච්ච ඒ කිව්වේ මේ ලෝකෝත්තර ජීවිතයට සම්බන්ධ නැති ලෞකික ජීවිතයට සම්බන්ධ දේවල් මතක් වුණාම ආන්න උපදිනවා සතුට. එතකොට මේකට කියන්නේ ගේහසිත සතුට. ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් අරමුණු රස විඳලා ඇති කරගන්න සතුටට කියනවා ලෞකික අරමුණු රස විඳලා ඇති කරගන්න සතුටට කියනවා ගේහසිත සතුට කියලා. ඊළඟට ඒ ලෞකික සතුට ඊළඟ සතුටට කියනවා නෙක්ඛම්ම සතුට. ඊළඟ සතුටට මොකද්ද කියන්නේ? නෙක්ඛම්ම සතුට. නෛෂ්ක්‍රම්‍ය. නෛෂ්ක්‍රම්‍ය කිව්වේ ලෞකික සතුට ඉක්මවා ගියපු සතුට. රූපානං තේව අනිච්චතං විදිත්වා. රූපයේ අනිත්‍ය බව අවබෝධ කරගෙන විපරිණාම විරාග නිරෝධං විනාශ වීමටපත් වූ වේ රූපේ ගැන නොඇලිලා ඒ රූපේ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වුණාම පුබ්බේචේව රූපා ඒතරහිච්ච කලින් තිබිච්ච රූපත් ඒතරහිච්ච දැන් රූපත් සබ්බේතේ රූපා ඒ සෑම රූපයක්ම අනිච්චා අනිත්‍යයි දුක්ඛා දුකයි විපරිණාම ධම්මා විනස්සන ධර්මතාවයෙන් යුක්තයි. ඔය ආකාරයට දකිද්දි රූපේ යථාර්ථේ දකිද්දි ඒ රූපේ හිත ඇලෙන්නේ නැතු යනවා. ඒ රූපේ සිත නොඇලෙනකොට එයාට ඇති වෙනවා සතුටක්. ආන්ගේ සතුට තමයි මෙතන නෙක්ඛම්ම සතුට කිව්වේ. එතකොට කනින් ශබ්ද අහනවා. කනින් ශබ්ද ඇහුවට පස්සේ අහන්නා වූ ශබ්දය ගැන සිතේ සතුටක් ඇති වෙනවා. ඒ සතුටට ඒ ඇති වෙන්නේ මෙහෙමයි. කනින් ශබ්දය අහනවා. කනින් ශබ්දය අහනකොට මෙයා අවබෝධ කරගන්නවා මේ ශබ්දය අනිත්‍යයි කියලා. කලින් අහපු ශබ්දත් අනිත්‍යයි. මේ දැන් අහන ශබ්දෙත් අනිත්‍යයි කියලා. අවබෝධ කරගෙන යා ශබ්දයේ කෙරෙහි ඇති ඇල්ම දුරු කරනවා. දුරු කළා අවබෝධ කරගන්නවා සියලු ශබ්ද අනිත්‍යයි දුකයි වෙනස් වෙන ධර්මතාවයට අයිතියි කියලා. අවබෝධ වෙනකොට මෙයාගේ හිත ශබ්දේ ඇලෙන්නේ නැතු යනවා. එතකොට මෙයාට සතුටක් උපදිනවා. ආංගික තමයි නෙක්ඛම්ම සතුට. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. ආග්‍රහණය කරන ගඳ සුවඳ මෙයාට අවබෝධ වෙනවා අනිත්‍යයි කියලා. ඒ අනිත්‍ය වූ ගඳ සුවඳ අතීතයේ ආග්‍රහණය කරාද වර්තමානයේ ආග්‍රහණය කරමින් සිටිනවද? ඒ සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ වෙනකොට ගඳ සුවඳේ මෙයාගේ හිත පිහිටන්නේ නැතු යනවා. හිත නොඇලෙනවා. හිත ඇලෙන්නේ නැති වෙනකොට ගඳ සුවඳේ අනිත්‍ය දේ කෙරෙහි හිත ඇලෙන්නේ නැති නිසා සතුටක් උපදිනවා. ආන්නේක තමයි නෙක්ඛම්ම සතුට. දිවට රස දැනෙනවා. දිවට දැනෙනා වූ රස අනිත්‍යයි කියලා අවබෝධ කරනවා. අවබෝධ කරලා ඒකේ නොඇලී සිටින්න පුරුදු වෙනකොට එයාට තේරෙනවා අතීතයේත් මේ දිවෙන් නොඑක ආකාරයේ රස වින්දා. ඒ කොහොම අනිත්‍ය වෙලා ගියා. වර්තමානෙත් මේ දිවෙන් රස විඳිනවා. ඒවත් අනිත්‍ය වෙලා යනවා. කියලා මෙයා හිතන මේ සෑම රසයක්ම අනිත්‍යයි දුකයි වෙනස් වෙන ධර්මතාවයට අයිති කියලා විමසනකට රසයේ සිට ඇලෙන්නේ නැති වෙනවා. එතකොට මෙයාට සතුටක් උපදිනවා. ආන්නේ සතුටට කියනවා නෙක්ඛම්ම සතුට කියලා.